समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सत्तमं मुनिराजस् सुनन्तु सत्तमुक्तदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सत्तिमानि भिक्खवे धनानि कतमानि सत्त सत्ता धनं शील धनं हिरि धनं उत्तप्पियं धनं सुत धनं चागोच धन्ता पन्या सत्तमं धनं तीति विहाराधिपति एवगेम මේ විහාරයේ වගේම බත්තරමුල්ල පූර්වාරාම කියන විහාරාධ්‍යාධිපති අභිධර්මාචාර්ය ගෞරවනීය හිඟුරාගොඩ සුමති නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රධාන වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් කාරුණික පින්වත්නි විහාරාධිකාරී ප්‍රධානාචාර්ය ශාස්ත්‍රවේදී අපේ කල්යාණ මිත්‍ර දුටුවේ ජිනරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඒ පරලෝක සපත් පීජී පැලිස් පියාණන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන වර්ෂ පූර්ණ පින්කම වශයෙන් මෑණියන් ඇතුළු ඥාති පිරිස එවැගේම දායක පිරිස සහභාගී කරවාගෙන මේ පින්කම සිද්ධ කරන්නට අදහස් කරා උන්වහන්සේ විසින් ඒත් එක්කම බලාපොරොත්තු වුණා හෙට දවසේ ජන්මදිනය යෙදෙන හිඟුරාගොඩ සුමති නායක මාහිම්පාණන් වහන්සේගේ ඒ ජන්මදිනයේ නිමිති කරගෙන උන්වහන්සේට ආශිර්වාද කරන්නට ඒ වගේම උන්වහන්සේ අපේ දුටුවේ ජිනරතන හාමුදුරුවන් වහන්සේගේ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම බත්තරමුල්ල ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී අලියාකඩ ඥානදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පියාණන් මෑණියන් අභාවයට පත් වෙලා වසර 16ක් ගත වීම නිමිත්තෙන් ඒ අතන්ට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම විහාර සංවර්ධන කටයුතු වලට දායක වෙලා මිය පරලෝ යන්ට යෙදුන සියලු දායකයන්ට පින් අනුමෝදන් කරන්නට
වැඩ වාසය කරන මහා සංඝරත්නයට දායක පින්වතුන්ට ආශිර්වාද කරන්නට අරමුණු කරගෙනයි මේ පින්කම මේ ආකාරයෙන් සූදානම් කරගන්නට යෙදුනේ. මේ ජිනරත්න හාමුදුරුවන් වහන්සේ අපිත් සමග කලක් එකම පිරිවෙනේ කටයුතු කරන්නට යෙදුනේ. ඒ උන්වහන්සේ නිසා අපිත් එක්ක බොහොම සමීපව කටයුතු කරන්නට යෙදුණා. ඒ සම්බන්ධතාවයේ මත තමයි අපි මේ අවස්ථාවට වැඩම කරන්නේ විශේෂයෙන්ම. ඉතින් පෞද්ගලික කාලයේ උන්වහන්සේගේ පියාණන් අභාවයට පත් වුණ බව අපි දැනගත්තා. ඒ දැනගන්නකොට කාලය ගත වෙලා තිබුණේ. විශේෂයෙන්ම මම අද වගේ දවසක ගිය අවුරුද්දේ විදේශගත වුණේ. එදා වගේම තමයි මට දුරකථනයට පණිවිඩයක් ඇවිල්ලා තිබ්බේ. ලංකාවෙන් බැහැර වුණාට පස්සේ මට ඒ පණිවිඩය ලැබුණේ නැහැ. පසුව මම වැඩම කරාට පස්සේ තමයි දැනගත්තේ මේ අවස්ථාවට සහභාගී වෙන්න අපි කාටවත් බැරි වුණා. 3 මාසෙ පින්කමට සහභාගී වෙනවා කියලා හිතාගෙන හිටියා. ඒ අවස්ථාව අපිට දැනගන්නට යෙදුනේ නැහැ. පස්සේ තමයි අපි දැනගත්ත පින්කම ඉවර වෙලා කියලා. ඉතින් අවුරුද්දේ පින්කම හෝ අපි සහභාගී වෙනවා කියලා හිතාගෙන ඉන්නකොට අපේ ජිනරත්න හාමුදුරුවෝ පහුගිය දවසක අපිට ආරාධනා කළා මේ ධර්ම දේශනාවට වැඩම කරන්නටයි කියලා. ඉතින් අපි බොහොම සතුටින් ඒ ආරාධනාව බාර අරගෙන අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා වැඩම කළා. ඉතින් පහුගිය දවස්වල නම් මේ පැත්තට එනවා කිව්වහම එන්නවත් දුන්නේ නැහැ. තවමත් මම දැක්කා මාර්ග බාධක තියෙනවා පාරේ. එහෙම වටපිටාවක් තුල තමයි මේ පින්කම අපේ හාමුදුරුවෝ සංවිධානය කරේ. මේ වර්ෂයේ මම හිතන්නේ වස්සාන කාලයේ මුල්ම අවස්ථාවේ සිද්ධ වෙච්ච පින්කම් වලින් පසුව සියල්ල නතර කරන්න සිද්ධ වුණා. වස් කාලෙත් මේ ප්‍රදේශයේ මට ධර්ම දේශනාවන් දෙකක් තිබුණා. ඒ අවස්ථාවත් වැඩම කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ සියල්ල වෙනස් කරගෙන තිබුණා. ඉතින් මේ ධර්ම දේශනාව මම හිතන්නේ ඊට පසුව යෙදෙන පළවෙනි අවස්ථාව. දැන් කොරෝනා වසංගතයත් එක්ක අපේ ජීවිතවල පිටු පෙරලෙනවා. එක එක පිටුවෙන් පිටුව පෙරලෙනවා. ඒත් එක්කම අපි වෙනස් වූ සංස්කෘතීන් වලට ලක් වෙලා තියෙනවා. අපි කවදාකවත් මූණ වහගෙන හිටපු අය නෙවෙයි. අන්තිමේදී අපිට අපේ සංස්කෘතිය තුල නැති වුණා ඒ தත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපි කවුරුවත් ඈත් වෙලා හිටියේ නැහැ. පින්කමක් කරනකොට අපි ගොඩාක් ලං වෙලා එකතු වෙලා සහභාගී වෙලා තමයි පින්කම් කරේ. මම දන්නේ මේ සීමිත ප්‍රමාණය කොහොම ගෙන්ව ගත්තද කියලා. දැන් සමහර වෙලාවට පින්කම ඉවර වෙනකොට දායකයෝ කියයි දන්නේ නැහැ හාමුදුරුවන්ට ඔන්න තෝරලා තමයි බණටත් ගෙන්න ගත්තේ කියලා. ඉතින් මේ තියෙන වාතාවරණය යටතේ විහාරස්ථානවල පින්කම් කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. තව කොච්චර කල් මෙහෙම ඉන්න වෙයිද දන්නේ නැහැ. ඒ නිසා මේ වර්ෂයේ දෙවන කාර්යතුතුත් හරි. දැන් මේ කොරෝනා වසංගත තත්ත්වයෙන් පසුව ටිකක් විහිළුභාවයක් ඇති වෙලා තියෙන වෙලාවක අපේ හාමුදුරුවෝ මේ ධර්ම දේශනාව යොදා ගන්නට යෙදුණා. ඉතින් තව දින කිහිපයකින් අලුත් අවුරුද්දක් උදා වෙනවා. ඒ අලුත් අවුරුද්ද තුල කෙසේ කොහොම ගත කරන්න වෙයිද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ මේ වෙනකොට.
අපි කාටවත් කියන්න පුළුවන් කමකුත් නැහැ. පින්වත්නි, අපිට මේ තුල ලොකු පණිවිඩයක් දෙනවා. ඒ පණිවිඩය තමයි අපේ කාලයක් තිස්සේ ටික ටික යම් යම් දේවල් අමතක කරලා ටිකෙන් ටික අමතක කරලා තිබුණා. ඒ ඔයත් දන්නවා මේ කොරෝනා වසංගත තත්වයක් එක්ක ගහකොළට සතාසිව්පාවන්ට හර නිදහසක් ලැබිලා තියෙනවා. කියන්නේ මිනිසා කියන සත්වයා නිහඬ කිරීමත් එක්ක තමයි ඒ වටපිටාව ලැබිලා තියෙන්නේ. අපි දන්නවා පළවෙනි අවස්ථාවේ කවදාකවත් මලක් පිපෙන්නේ නැති ගස්වල මල් පිපුණ පාරවල් අයිනේ. නේ? සමහරක් රටවල් වල සත්තු නගරයේ මැදට කවදාකවත් එන්න බෑ මේ පාරවල් වලට. ඒ තමයි. කියන්නේ මිනිසා කියන සත්වයා වේගවත් ගමනක ගිහිල්ලා තියෙනවා පහුගිය කාලය තුල අනිත් සියල්ලම යට කරගෙන. ඒ පණිවිඩය අපිට නැවත ඔන්න මතක් කරලා දීලා තියෙනවා. මොකද අපිට පින්වත්නි මේ සමාජයේ ජීවත් වෙන්න මේ භූමිය තුළ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. හැබැයි ඒ අයිතිය ඉක්මවා ගිහිල්ලා අයිති කරගන්න ගියා. තමන්ගේ දේවල් විතරක් නෙවෙයි අනුන්ගේ දේවල් පවා අයිති කරගන්න ගියා. දැන් බලන්නකෝ මේ දවස්වල නෙවෙයි පෞගිය කාලේ කොච්චරනම් පන්සල් වලට අයිති ඉඩකඩම් අයිති කරගෙන තිබුණා නේ? අනවශ්‍ය විදිහට ඒවා අයිති කරගෙන හිටියෝ. දැන් ඒ අවස්ථාවන් වලදී එහෙම නැත්තම් ඉඩකඩම් විතරක් නෙවෙයි සමහරක් වෙලාවට මිනිසුන්ගේ සිතුවිලි ක්‍රියාත්මක වුණේම තමන්ට අයිති නැති එහෙ අයිති කර ගැනීම සඳහා අනවතාර්ග උත්සාහයක නිරත වුණා. ලෝකයේම එහෙමයි. ලෝකේ රටවල් ගත්තත් එහෙමයි. ලෝකේ රටවල් එකින් එක යම් යම් ක්‍රමවලට ආක්‍රමණය කරා. ත්‍ස්තවාදී නිර්මාණය කරලා වෙන යම් හෝ කණ්ඩායම් නිර්මාණය කරලා ආර්ථික වශයෙන් ආක්‍රමණය කරලා දේශපාලනික වශයෙන් ආක්‍රමණය කරලා මේ විදිහේ ගමනක මිනිස්සු ආවා. මේ ආපු එකේ යම්කිසි ඉක්මවා යෑමක් සිද්ධ වුණා. ඒ ඉක්මවා යෑම තුල තමයි ලෝකයේම බලවත් කියලා කියන සියල්ලටම වඩා බලවත් කියන මිනිසාට ඇසට පේන්නේ නැති වෛරසයක් හමුවේ යටත් වෙන්න සිද්ධ වුණා. ඒ යටත් වීම අද වෙනකන් අපිට එහෙම මෙහෙම කියනවා එන්නතක් හම්බුණා ඖෂධ නිර්මාණය කළා තවම නිශ්චිත නිගමනයකට එන්න බැරි වෙලා තියෙනවා මේකෙන් ගැලවෙන්න පුළුවන්ද බැයිද කියලා. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වනවා ලෝකේ අපි හිතන දේවල් විතරක් නෙවෙයි සිද්ධ වෙන්නේ. අපි නොහිතන ඕනෑම දෙයක් සිද්ධ වීමට හැකියාව තියෙනවා මේ ලෝකයේ තුල. ඒ අද වගේ දවසක තමයි මීට අවුරුදු 16කට කලින් මහා මුහුද ගොඩට ආවා. එතකන් අපි හිතුවේ නෑ අපි දන්නෙත් නෑ මහා මුහුද ගොඩට එනවා කියලා. සුනාමි කියන වචනේවත් අපි දන්නේ නෑ. අඩුම තරමේ ගොඩබිමට ඉක්මවා යනවා කියන එකවත් අපි දැනගෙන හිටියේ නෑ. ඔය මුහුදු කරේ ඉන්න අය පොඩ්ඩක් දැනගෙන හිටියා පාරට විතරක් වතුර පාරක් එනවා කියලා. හැබැයි ඉන්පසු අපි දැනගත්තා
දැන් එහෙම දේවල් සිද්ධ වෙනවා කියලා. දැන් මේ වෛරස් තත්වයක් නිසා මේ පත් වෙලා තියෙන තත්වයක් අපිට එහෙමයි. දැන් අපි ප්‍රාර්ථනා කරන්නේ අදට වඩා හොඳ හෙටක් තමයි. අදට වඩා හොඳ හෙටක් ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. බුදුදහම පින්වත්නි අපට උගන්වනවා ඇති නැති හැම වෙලාවෙම සමාන තත්වයක් තුළ ජීවත් වෙන ක්‍රමය. ඒක තමයි අපිට උගන්වන පණිවිඩය. ඒවා තුළ තමයි අපට මේ තත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන්කම තියෙන්නේ. සල්ලි තිබුණු අයට විතරක් නෙවෙයි සල්ලි නැති අයටත් මේ තත්ත්වය. සමහරක් අයට සල්ලි තියෙනවා සනීප නැහැ. සමහරක් ධනවත් රටවල් වල මිනිස්සු ජනේලයෙන් එළියට තමා සතු මිල මුදල් විසි කළා. ලෝකේම හොයාගෙන ගිය සල්ලි. බල්ලු මරලා හරි සල්ලි හොයන්න ඕන කියලා කතාවක් ආවා. නේද? ඒකේ යථාර්ථය ගැන අපි හිතුවේ නැති වුණාට එහෙම එකක් සමාජය තුළ තිබුණා. දැන් එහෙම නැහැ. දැන් එහෙම කියනවා නෑ. දැන් කියන්නේ සාධාරණ වෙන්න ඕන. කාටද? සියල්ලට. ඒ කියන්නේ මේ සබහා දහමට අනුගත වුණේ නැත්තම් ඒ අසාධාරණයි. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ අනිත්‍ය වූ ලෝක ධර්මතාවය තමයි අපිට හැම වෙලාවෙම ලෝකයේ දකින්න ලැබෙන්නේ. අපි හැමදාම හිතුවා නෑ අපිට එහෙම දෙයක් වෙන්නේ නෑ කියලා. ජපානයේ සුනාමිය එනකොට අපි රූපවාහිනියෙන් බලන් හිටියා. බලන් ඉඳලා අනේ අපොයි කියලා කිව්වේ කවුරු ගැනද? ජපාන් ජාතිකයෝ. ඊට පස්සේ තව රටකට භූමිකම්පාවක් එනකොට අනේ අපොයි කියලා අපි ඒ ගැන දුක් වුණා. හැබැයි අපි හිතුවේ නෑ අපිට එහෙම තත්යකට මුහුණ දෙන්න වෙයි කියලා. ඒ කියන්නේ අපි ස්ථිර හිතාගෙන හිටියා අපිට එහෙම එකක් වෙන්නේ නෑ කියලා. දැන් වර්තමානීය වෙනකොට යම් යම් විදියට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ලෝකයේ තුල ප්‍රසිද්ධම වෙලා තියෙන්නේ ධර්මයේ විතරයි. ධර්මයේ තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. නරු නිලියන්වත් ගායක ගායිකාවන්වත් නෙවෙයි. ඒ අයටත් කරගන්න දෙයක් නැතුව තමයි දැන් ඉන්නේ. ධර්මයේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. පින්වත්නි ධර්මයේ ප්‍රසිද්ධ වෙන්න නම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ ලෝකයේ තුල විද්‍යමාන වෙන්න ඕන. ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ලෝකයේ තුල විද්‍යමාන වෙන්න මිනිස්සුන්ට දැනෙන්න ප්‍රසිද්ධ වෙන්නේ ධර්මය. බුදුහාමුදුරුවෝ අපට පෙන්වා වදාලා ලෝකේ මිනිසා විසින් මේ සම්බුද්ධ ශාසනයේ උගන්වන මේ ඉගැන්වීමට අනුගත වෙන ලෝකයට ගමන් කරන්න නම් ධනයන් 7ක් අපි උපයාගත යුතුයි. දෙවැත්ත හිතයි මේ දවස්වල මොන ධනියද කියලා නේ. තිබ්බ රස්සාවක් නැති වෙලා තියෙන එකේ මොන ධනියක්ද කියලා හිතනවා නේද? දැන් මේ දවස්වල තම තමන්ගේ තියෙන තිබිච්ච රස්සාවන් ටිකවත් කරගන්න බැරුව ඉන්න වෙලාවේ ධනයන් හීන වෙලා ඉන්න වෙලාවක්.
බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ධනය අපි උපයාගත යුතුයි. ඇයි? අපි ධනය උපයාගන්නේ සතුටින් ජීවත් වෙන්න. හැබැයි ධනය වැඩිපුර උපයාගත්තාම සතුට නැති වෙලා යනවා. එහෙනම් ඒ තුලම සතුටක් නැහැ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒක නෙවෙයිද අපිට මේ වසංගතයන් එක්ක පණිවිඩයක් විදියට ලබා දුන්නේ. ඒක තමයි අපිට පණිවිඩයක් විදියට ලබා දුන්නේ. බුදුහාමුදුරුවෝ උගන්වන ධනය අපි උපයාගෙන තිබුණා නම් ඒ ධනය අප තුල රැස් කරගෙන තිබුණා නම් අපිට මෙලොව ජීවිතයේ සතුටින් ගත කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මේ ධනය අපිට පරලොවටත් අරගෙන යන්න පුළුවන්. ඔයත් එකතු කරගෙන ඉන්න ධනය මරුණට පස්සේ තියලා යන්න ඕන. නේද? ඒ ධනය අරන් යන්න බෑ. කවුරුවත් අරන් යන්න අඩුතරම පෙට්ටියටවත් දාන්නේ නෑ. මේ ධනය අරගෙන යන්න පුළුවන්. මේ ධනය අරගෙන ගියොත් එහෙම මෙලොව විතරක් නෙවෙයි පරලොව සතුටින් ගත කරන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපට උගන්වන්නේ මෙලොව ජීවිතේ විතරක් ගත කරලා සතුටින් ගත කරලා ජීවත් වෙන්න නෙවෙයි. ඒතර පරලොව ජීවිතයක් උන්වහන්සේ උගන්වනවා. එයත් යහපත් කරගන්න මාර්ගයමයි උන්වහන්සේ පැහැදිලි කරන්නේ. උන්වහන්සේ පෙන්නනවා සද්ධා ධන සීල සද්ධාව ධනයක් කියලා උන්වහන්සේ පෙන්නනවා. ශ්‍රද්ධාව ධනයක් වෙන බව තේරෙන්න ශ්‍රද්ධාව තියෙන්න ඕන. නේ සමහරක් උදවිය අපි දන්නවා මේ වගේ තත්වයන් හමු යම් කිසි විදියක රැකවරණයක් බලාපොරොත්තු වෙනවා. ඒ රැකවරණය ලැබුණ නැත්තම් මොකද කරන්නේ? අපි අවුරුදු ගාණක් තිස්සේ වන්දනාමාන කරත් උන් අපිට සෙතක් නැහැ. ඒ මොකක්ද? අපි දුප්පත්. අපි බොහෝසත් නැහැ. ඇයි? ශ්‍රද්ධාව තියෙන කෙනාට විතරයි ඒ අවස්ථාවේ සතුටින් ඉන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් ශ්‍රද්ධාව උපයා ගන්න ඕන. පින්වත්නි, ශ්‍රද්ධාව උපයා ගැනීම තුළ අපිට ලැබෙන ප්‍රතිඵලය අපි මේ දකින දේට වඩා තාම ඉහළයි. ඒ ඔයත් දන්නවා ශ්‍රද්ධාව කියලා කියන්නේ තුනුරුවන් කෙරෙහි තියෙන විශ්වාසය. ශ්‍රද්ධාව තුනුරුවන් කෙරෙහි තියෙන විශ්වාසය කියනවා වගේම. එතකොට එතන ශ්‍රද්ධාව දියුණු වෙනවා වගේම. එය උපරිමයට දියුණු කරොත් කොහොමද? බුද්ධේ අවිච්ඡප්පසාදේ ධම්මේ අවිච්ඡප්පසාදේ සංඝේ අවිච්ඡප්පසාදේ. ඒ අවස්ථාව මොකද දරුවෝ ගන්න? මේ නිවන් මාර්ගයේ පළවෙනි අවස්ථාව සෝවාන් අවස්ථාව. කොච්චර විශාල අවස්ථාවක්. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සත්වයා මේ සසරට එකතු වෙච්ච දවසේ ඉඳලා මේ ආපු ගමනයි තව යන්න තියෙන ගමනයි හරියට අගක් මුලක් පේන්නේ නැතුව වගේ. අගක් මුලක් පේන්නේ නැහැ. අනවතක් ගෝයන් භික්කවේ සංසාරෝ.
මේ අනවතාර්ග සංසාර ගමන කොච්චරද කියලා කියන්න බෑ. හැබැයි මේ පළවෙනි ධනය උපයා ගත්තොත් ඒ ධනය උපයා ගැනීම ඉහළටම සිද්ධ කරොත් ඒ කියන්නේ සෝවාන් ඵලය දක්වාම දියුණු වුණොත් එහෙම පින්වත්නි මේ දුක්ඛිත කටුක වූ සංසාර ගමන ආත්ම භව 7කට සීමා වෙනවා. සල්ලි කෝටි ගණන් හොයාගත්තත් ඔය හැකියාව තියනවද? නැහැ. සල්ලි කෝටි ගණන් හොයාගත්තත් ඒ හැකියාව නැහැ. දැන් ලෝකේ මිනිස්සු සල්ලි හොයනකොට සීමාවක් නැතිව අසීමාන්තිකව සල්ලි හොයනවා. ධනවත් වූ කියලා කියනකොට එයා සතුව තියෙන මුදල් සංචිතේ ප්‍රමාණය තමයි ගණනය කරන්නේ. හැබැයි ඒ කාටවත්ම මේ හැකියාව ලැබෙන්නේ බුදු කෙනෙක් විතරමයි ලෝකේ විශිෂ්ටම දෙයක් පෙන්වන්නේ. දෙවැත්ත දාන සමහරක් අය මේ සමාජයේ ඉන්න මම හොයාගත්තා කියලා කියන අය ඉන්නවා. නේද? ධර්මයේ වුණත් එහෙමයි. එහෙම කියන අය ඉන්නවා. පින්වත්නි එහෙම කරන්න බෑ. එයි බුදු කෙනෙකුගේ බුදු ඇසට යොමු වෙන මේ ලෝකයේ ධර්මය අඩුම තරමේ බුදුහාමුදුරුවන්ට දෙවෙනි වෙච්ච ප්‍රඥාවක් තිබුණු සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් බෑ. එහෙනම් ඉතින් මේ වර්තමානයේ ඉන්න අයට කොහොමදවත් බෑ. එයි එහෙම ධර්මතාවයක් වෙනස් කරන්න බෑ. ඒක ධර්මතාවය. බුදු කෙනෙකුට මේ මනුස්ස ලෝකයේ විතරක් නෙවෙයි මේ තුන් ලෝකයේම තියෙන දේවල් අවබෝධ කරගැනීම හැකියාව තියෙනවා. අලුතින් යමක් උත්පාදනය කළා නම් ධර්මයක් ඒ බුදු කෙනෙක් විතරමයි. එහෙම හැකියාවක් නෑ අනිත් කාටවත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයට පෙන්වන්නේ වටිනාම දෙයක්. ආයිට එහා දෙයක් නෑ. ඒ වටිනාම දේ වටිනාම විදිහට උපයා ගන්න උන්වහන්සේ අපට කියලා දීලා තියෙනවා. දැන් බලන්න ශ්‍රද්ධාව ධනයක් කියලා කියනකොට අපිට ඒ ධනය මේ ලෝකයට විතරක් නෙවෙයි මේ සංසාර ගමනටම උපයෝගී කරගන්න පුළුවන් එක. ඒවත් මරුණාම අරගෙන යන දෙයක් නෑ කියලා කියන්නේ නේද? අනේ ඉතින් අපි මරුණාම මොනවද අරයි යන්නේ කියලා කියන්නේ. ඔන්නෝක අරයි යනවා. භෞතිකව ලැබෙන දෙයක් අරයි යන්නේ. හැබැයි ඔබ උපයා ගන්න ශ්‍රද්ධා ධනය අරගෙන යනවා. ඒ උපරිමයට ළඟා කරගන්න පුළුවන් නම් පින්වත්නි මේ සතර අපායට වැටෙන අවස්ථාව වළක්ව ගන්න පුළුවන්. කොච්චර වැදගත් වටිනා අවස්ථාවක්. දැන් අපි බෞද්ධයෝ විදිහට මිනිස්සු විදිහට බලාපොරොත්තු වෙන්නේ නිවන. නිවන සාක්ෂාත් කර ගැනීම තමයි මේ කාගෙත් බලාපොරොත්තු. අපි පින්කමක් කරලා අවසානයේ ප්‍රාර්ථනා කරන්නේ නිවන. ඒ නිවන ප්‍රාර්ථනා කරන සෑම කෙනෙක්ම මේ කියන தത്വයටපත් වෙන්න ඕනිමයි. එහෙනම් ශ්‍රද්ධාව නැමැති ධනය නැතුව නිවන නැමැති தത്വයටපත් වෙන්න බෑ.
අපි ශ්‍රද්ධාව ටික ටික පුරුදු කරන්න ඕනේ. තුනුරුවන් කෙරෙහි ගෞරවය, විශ්වාසය. ඒක එකපාරට සිද්ධ වෙන දෙයක් නෙවෙයි. දැන් ඔයත්න්ට හිතෙන්නේ නැති, ඇහෙන්නේ නැති සමහරක් තැන් වලින් කියන්නේ ඇති මේ කොරෝනා වසංගත තත්වයටත් වෙන වෙන තැන් වලට කියවුවාම සුව කරනවා. ඒවා ඉන්නේ නැහැ. එහෙම තත්ත්වයන් අපිට ලං වෙන්නේ නැහැ කියනවා ඇති. හැබැයි ශ්‍රද්ධාව තියෙන කෙනා එහෙමවත් තමන්ගේ සිතේ ශ්‍රද්ධාව විඳගන්නේ නැහැ. පින්වත්නි, ශ්‍රද්ධාව උපදවා ගන්න අපි වීර්යවන්ත වෙන්න ඕනේ. දැන් මේ වගේ තත්වයක් හමුවේ අපි අසරණ වෙනවා නේ? අසරණ වීමත් එක්ක අර අන්තිමේට පුංචි තනකොළ ගහක හරි එල්ලෙන්න තමයි බලන්නේ නේ? ඒ අපේ අසරණභාවය. අපි තුනුරුවන් කෙරේ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවා නම් අපි අසරණ වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා තව ධනයක් උපයාගත යුතුයි. සීලය. සීල ධන. සීලය ධනයක් විදිහට උන්වහන්සේ පෙන්වනවා. සීලය කියලා කියන්නේ දැන් නිත්‍ය සීලය නම් ඔබට පංච සීලය. පින්වත්නි බලන්න අපි මේ ගත කරන මේ ස්වභාවයට මුල් වුනේ සීලය නොමැතිකම. සීලයෙන් තොර වෙන්න මේ සමාජය තුල අනාරක්ෂිත වෙනවා. ඒත් ආල ඇති ලෝකේ මේ සීලේ පරිහානියටපත් වෙන්න මිනිසාගේ ගුණධර්ම පිරිහෙනවා. ගුණධර්ම පිරිහිලා මිනිසා විදියට දකින්නේ නැහැ. එහෙනම් මිනිස්සු සත්තු වගේ හැසිරෙනවා. ඒකට කියනවා මෘග සංඥාව කියලා. මිනිසා සත්තු වගේ හැසිරෙන්න ගත්තට පස්සේ දැන් සත්තුව හැසිරෙන විදිහ අපි දැකලා තියෙනවා. දැන් සමහරක් සත්තු ඉන්නවා පැටව ගන්නවා. ඒ පැටවම කනවා. තමන්ගේ ඒ සත්ව වර්ගයා එක්කම රණ්ඩු කරගන්න. ඒක බල්ලෝයම දැකලා තියෙනවා. එකටම මේ කාලා ඉන්න අය. හැබැයි පොඩ්ඩ මිස්සෙච්ච ගමන් රණ්ඩු කරගන්න. ඒ වගේ ස්වභාවයකට මිනිස්සුපත් වෙනවා. පත් වෙලා හිටියේ නැද්ද? පත් වෙලා තමයි. දැන් මිනිස්සු අතර මේ වගේ තත්වයක් එන්නම වර්ධනය වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ගුණධර්ම පිරිහෙනකොට, සීලය පිරිහෙනකොට ආයුෂ පරිහානිය සිද්ධ වෙනවා. මේ ආයුෂ පරිහානිය සිද්ධ වෙලා අවසානයේ ආයුෂය කෙටි වෙලා ගිහිල්ලා අවුරුදු 10 දක්වා යනවා. 10 දක්වා ගියාට පස්සේ මේ අවස්ථාව තුල මිනිස්සු සත්තු වගේ හැසිරීලා විනාශ වෙලා යනවා. ඒ වෙලාවේ අන්තක්කල්ප විනාශය සිද්ධ වෙනවා. අන්තක්කල්ප විනාශය සිද්ධ වුණාට පස්සේ ඉතුරු වෙන පිරිසක් ඉන්නවා. ඒ ඉතුරු වෙන පිරිස ඊටම සීමිත ප්‍රමාණයක්. ඒ ඉතුරු වෙන පිරිස කල්පනා කරනවා අපිට මොකද්ද උනේ කියලා. අපිත් මොනවාරි වුණාට පස්සේනේ කල්පනා කරන්නේ. අන්න එහෙම කල්පනා කරනකොට එයාට කල්පනා වෙනවලු අපි
සත්ව ඝාතනය කර නිසා තමයි එහෙම වුනේ. ප්‍රාණඝාතය කරපු නිසා තමයි එහෙම වුනේ. ඔන්න ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. ඊළඟට මේ අය කල්පනා කරනවා තවත් අපිට මොනවා හරි වැරදිලා තියෙනවා. කොහොම කල්පනා කරලා ඒ පංච සීල ප්‍රතිපදාවම අනුගමනය කරන දවසට ටිකෙන් ටික ආයුෂ වර්ධනය. ආයුෂ වර්ධනය වෙලා අවුරුදු 100 දක්වා එනවා. අවුරුදු 100ක් ආවට පස්සේ ඔන්න ලෝකයට බුදු කෙනෙක් පහළ වෙන අවස්ථාව. එහෙනම් බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්න නම් සීලවන්ත පිරිසක් ලෝකේ ජීවත් වෙන්න ඕන. ඒ සීලය ජීවිත තුළ ගොඩනගා ගත්තාම තමයි මේ සමාජය නිර්මාණය වෙන්නේ. දැන් බලන්නකො පින්වත්නි, මුංචි දෙයට උනත් මිනි මරන්න දෙපාරක් හිතන්නේ නැහැ. පහුගිය කාලේ අපි දැක්කර කොස්කෙඩියක් කඩාගත්තා කියන මිනිස්සෙකුට නේද? මේ වසංගත තත්ත්වයට එක්ක බඩගින්නට කොස්කෙඩියක් කඩාගත්තා කියලා ඒ මිනිහයාට පිපාරක් ගැහුවා. කොස්කාමේ පොර දාලා බෙහෙත් ගාලා වියදම් කරලා හදපු එකද? නෑ. ඒ තත්වයට අපිපත් වෙලා තිබුණා. ඒ ಗುಣධර්ම පිරිහිලා සීලය පරිහානියටපත් වෙලා. දැන් අපි දුප්පත් වෙලා නේද? සීලයෙන් දුප්පත් වෙලා. බුදුහාමුදුරුවෝ පෙන්වනවා මේ සීලය තව තව වර්ධනය කරගන්න ඕන. එයානේ අරියකාන්ත සීලේ දක්වා දියුණු වුණාට පස්සේ ඔන්න අර සෝවාන් ඵලයටපත් වෙන්න අවස්ථාව නිර්මාණය. එහෙනම් සීලය ධනය. හොඳට සිල්වන්තව ජීවිත ගත කර නැත්තන්ට තමයි දෙවියන්ගෙන් පවා ආරක්ෂාව තියෙන්නේ. ධාර්මික වැඩ කරන කිසිදු සීලයක් නැති අය කතරගම යනවා තමයි. පූජා කට්ටිත් දෙනවා තමයි. හැබැයි ඒ අය දිහා දෙවියෝ බලන්නේ. බලන්නේ කවුද? අමනුෂ්‍යෝ. අමනුෂ්‍යෝ බලනවා. ඇයි අමනුෂ්‍යයන්ට මේ අවස්ථාව ඕන? මිනිස්සු අමනුෂ්‍යෝ වගේ හැසිරුණාම තමයි අමනුෂ්‍යෝ සතුටු. පින්වත්නි, මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට අපිට නොපෙනෙන බලවේගයන් තුලින් ආරක්ෂා වෙන්නත් ඕන. විශේෂයෙන්ම මායයාගේ. මායя කැමති නෑ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන අයට. මොකද එයාගේ සීමාවෙන් ඉක්මවා යෑමක් සිද්ධ වෙනවා ඇතින්දී. ධර්ම මාර්ගයේ දියුණු වෙන්න ඒකයි බුදුරජාණන් වහන්සේටත් මායя කරදර කරා. නැත්නම් බුදුහාමුදුරන්ගේ කාටද කරදරයක් තිබුණේ? නේද? උන්වහන්සේගේ නිකලස් ජීවිතය කාටවත් කරදරයක් නැහැ. හැබැයි එවැනි තත්වයක් තුළ ගමන් කරනකොට මායාට බලන් ඉන්න බෑ. ඔයත් කල්පනා කරන්න හොඳ වැඩ කරනකොට ධර්ම මාර්ගයේ ගමන් කරනකොට බාධක එන්න පුළුවන්. ඒ බාධක හඳුනා ගන්න ඕන මේවා එන දේවල්. දැන් සමහරක් අය කරන්නේ මොකක්ද? බාධකේ ආපු ගමන් අනේ මේ හොඳ වැඩක් කරද්දිත් බාධක එනවනේ කියලා ඔන්න ඔය නවත්තලා දානවා කියලා නවත්තලා. ඒක අපි ඇති කරගන්න ඕනේ වීර්යවන්තව
ඉදිරියට ගමන් කරා. පින්වත් ඊළඟට තව දෙයක් බුදුහාමුදුරුවෝ පෙන්වනවා. හිරිදා. හිරිය කියලා කියන්නේ ලැජ්ජා. මොකටද ලැජ්ජා වෙන්න ඕනේ? ඔව්, පවට ලැජ්ජා වෙන්න ඕනේ. පව් කරන්න ලැජ්ජාවක් අපේ සිත තුළ ඉබේට හටගන්නේ නැහැ. අපි ඒ ඇති කරගත යුතුයි. ඒ ඇති වෙන්නේ කොහොමද? අපි ධර්මයේ තුල ලබන ශික්ෂණයත් එක්ක. පව් කරන්න ලේසිද අමාරුද? ලේසි. පින් කරන්න තමයි අමාරු. පව් කරන්න ලේසි. ඒ කියන්නේ ලේසි දේවල් ඉබේට සිද්ධ වෙන්න පුළුවන්. උත්සාහයක් නැතු වුණත් සිද්ධ වෙන්න පුළුවන්. පව් කරන කෙනාට ඒ වෙලාවේ හරි මිහිරි කරන කලට පව් මිහිරිය මේසේ. කකුලවා දිය හැරියට දාපු වෙලාවේ ඉඳලා එයා හිතන්නේ මොකද්ද? වතුරනේ නේද? එයා වතුරේ සතුටින් තමයි ඉන්නේ. ටික ටික රත් වෙනකොට තමයි දැනෙන්නේ මේක වේදනාවක් කියලා. නැත්තම් දැනෙන්නේ. ඒ නිසා පින්වත්නි අපි පවට ලැජ්ජාව ඇති කරගන්න ඕනේ. පවට ලැජ්ජාව ඇති කරගන්න අපි තුල සිහිය තියෙන්න ඕනේ. ඇයි? දැන් අපි කියනවා යමක් කරන්න ගියාට පස්සේ එකපාරක් නෙවෙයි දෙපාරක් හිතලයි ඒක කරන්න ඕනේ කියලා. පනින්න පෙර සිතා බලමු කියලා කියනවා. ඒ අපි පැරණි සමාජය තුළ පවට ලැජ්ජාවක් තිබුණා. වර්තමානයේ වෙනකොට පව් කරන්න ලැජ්ජාව නැති වෙලාම ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපේ ජීවිතවලට යම් යම් ආකාරයේ තර්ජනත් ඇති කරලා තියෙනවා මේ පව් කරන්න ලැජ්ජාව නැති කර. පව් කරනකොට ලැජ්ජාවක් නැති වීම නිසා. ඒ ඉස්සර නම් පව් කරපු අය, වැරදි කරපු අය සමාජයේ පිළිකුල් කරා. නේ? දැන් මේ සමාජයේ වර්තමාන සමාජයේ පව් කරන අයට තමයි ගරුණම්බුනාමුත් ලැබෙන්නේ. නේ? සමහරක් වෙලාවට උත්සවවල මුල් තැන හිමි වෙන්නේ වැඩිම පව් කරලා. ප්‍රසාදයේ වැඩිපුර ලැබෙන්නේ එහෙම අයට. එතකොට පවට ලැජ්ජාව කියන එක සමාජයෙන් ඈත් වෙලා යනවා. ත්‍රෝයත්තන්ටත් හිතනවා පේනවා දච්චර පව් කරන මිනිසයාට මෙච්චර පිළිගැනීම. අපි මේ හොඳට ඉඳලා අපිට එහෙම ගෙදරවත් පිළිගැනීමක් නැහැ. එහෙම කියන අය ඉන්නවා. ඒකෙන් අපිට තේරුම් නැති වුණාට ඒ වෙලාව තුල හානිය. ඒ හානිය දැනෙන්නේ කොයි වෙලාවද? අපි අතින් පව් සිද්ධ වෙනකොට අකුසල් සිද්ධ වෙනකොට ලැජ්ජාව නොමැතිකම නිසාම එය තව සිද්ධ වෙනවා. වලකින්න ක්‍රමයක් නැහැ. අත්තානුවාද බය, පරානුවාද බය, දුර්ගති බය තියෙනවා නම් අපිට ලැජ්ජාවක් තියෙනවා. හැබැයි ඒ කිසිම එකකින් අපි වැළකුම් නැති වුණොත් එහෙම අපිට ලැජ්ජාවක් ඇත්තෙම නැත්තම් පව් කරනකොට අපි අතින් පව් සිද්ධ වෙනවා, අකුසල් සිද්ධ වෙනවා. ඒවා එකතු වෙනවා. එකතු වෙලා මොකද වෙන්නේ? අපිට ඔය පෙන්වන්නට
වැරදි කරන අය වැජබෙනවා කියලා. ඒ අයගේ අර ප්‍රසිද්ධ චරිතය තමයි අපිට පේන්නේ ඒ විදිහට. හැබැයි අප්‍රසිද්ධ චරිතයක් තියෙනවා. අපි කාටත් අප්‍රසිද්ධ චරිතයක් තියෙනවා. ඒ අප්‍රසිද්ධ චරිතය කොහොමද? අර ඇත්තටම සිද්ධ වෙන දේවල් ටික ඒකේ තමයි තියෙන්නේ. මරණාසන්න මොහොතේ ඉදිරිපත් එන්නේ චරිතය. අපි අර සල්ලි දීලා ප්‍රසිද්ධිය ලබාගත් චරිතය නෙවෙයි. ඉදිරිපත් වෙන්නේ අප්‍රසිද්ධියේ ගොඩ නැගෙන ඒ යථාර්ථය විදියට තියෙන චරිතය. එතෙන්දී අසරණයි. ඒ අසරණ භාවයෙන් ගලව ගන්න කාටවත් පුළුවන්කමක් නැහැ. ඒ වෙලාව තුල ඉහළම වෛද්‍යවරයා ළඟට ගෙනිච්චත් වැඩක් වෙන්නේ නැහැ. පෞද්ගලික රෝහලක තියලා ලක්ෂ ගණනක් වියදම් කළත් ඒ වැඩක් වෙන්නේ නැහැ. එයා ඉදිරිපත් කරගන්නේ අර අප්‍රසිද්ධියේ ගොඩ නැගෙන චරිතය. ඒ අප්‍රසිද්ධිය ගොඩ නැගෙන චරිතය තුල මේ ධනය නැත්තම් මොන ධනයද? හිරි ධනය. එයාට අසරණ වෙන්න සිද්ධ වෙනවා මේ අවස්ථාවේ. ඒත් එක්කම බැඳිලා තියෙන තව ධනයක් තමයි ඔත්තප්පි. පවට බය. පව් කරන්න බය ඇති වෙන්න ඕන. ඇති වෙන්නේ නැහැ. ඇති වෙන මාර්ගත් අද ලෝකයේ තුල නැහැ. නේ? ඒ ඉස්සර නම් අපිට පුංචි වැරද්දක් කළොත් අපේ ආච්චිලා අම්මලා එහෙම කියන්නේ මොකද? අපාය. දැන් දරුවෝ අර නවීන ලෝකයක් එක්කනේ ජීවත් වෙන්නේ. දැන් කිව්වොත් එහෙම මොකද කියන්නේ? ඕවා බොරු කතා. අපායක් කියලා එකක් නැහැ කියලා තමයි කියන්නේ. ඉස්සර අපිව පුංචි දෙයකට බය කරා. අඩුම තරමේ මේ වැඩිහිටියෙක් ඉඳගෙන ඉන්නකොට ඒ වැඩිහිටියගේ කකුල උඩින් තව කෙනෙක් පැනලවත් ගියේ නැහැ. දැන් එහෙම. දැන් අපි දැකලා තියෙන සමහරක් වෙලාවට අම්මා ඉන්නවා බිම, තාත්තා ඉන්නවා බිම, දරුවා ඉන්නවා උඩ. ඔයත් අඩුම තරමේ කියලා තියනවාද? පුතේ ඔක කරන්න එපා. ඔක වැරදි. ඒ වෙලාව තුල දරුවාව බය කරන්න කියන්නේ කරවර කරලා බය කරලා නෙවෙයි. පවට බය ඇති කරන්න ඕන. අතීත සමාජය තුල එහෙම එකක් තිබුණා. ඒ නිසා පුංචි වරදක් කරන්නත් බය වුණා. අඩුම තරමේ උණු වතුර ටික මහ පොළොවට විසි කරේ නෑ. සත්තු දැකලා නෙවෙයි. හැබැයි අපි එහෙම කලේවත් නෑ. ඒ තරමට අපි ශික්ෂණයකටපත් වුණා. කොච්චරනම් වටිනාකමක් අපි තුල තිබුණා. ඒක සමාජය තුල ගිලිහිලා ගියා. දැන් පවට ලැජ්ජාවක් නැහැ, බයකුත් නැහැ. එහෙම කෙනා කාටවත් පාලනය කරන්න බෑ. දැන් ලෝකේ නීති පොත් ලංකාවේ වුණා නීති පොත්වල පිටු අඩු වෙනවද වැඩි වෙනවද? වදන්ති අඩු වෙනව නෙමෙයි වැඩි වෙනවා. මේ සමහරක් ඒවා අලුතින් ආයෙ එකතු වෙනවා. එක නීති පොතකවත් කොලයක් කඩලා අයින් කරන්න බෑ. තව එකතු වෙනවා විතරයි. ඒක මේ ලෝකේ කොහේ බැලුවත් එහෙම. සමහරක් තැන්වල නීති පොත් ලංකාවේ වුණා නීති පොත දවසින් දවස වැඩි වෙනවා. දැන් පෞද්ගලික කාලේ බලන්නකෝ. අර ඇඳිරි නීතිය දාලා තිබ්බ වෙලාවේ
කොරෝනා රෝගීන්ට වඩා වැඩිනේ ඇඳින් නීති කඩ කරපු අය. නේද? කවුරු වෙනුවෙන්ද ඒක කළේ? මේ අපේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. රැකුණාද? නෑ. අපි වැරදි කරන්න ලැජ්ජාවක් බයක් නෑ. ඒ නිසා අපි කාටවත් මෙල්ලුනේ නෑ. මේ தত্ত্বය එන්න වර්ධනය වුණොත් මොකද වෙන්නේ? එන්න වර්ධනය වුණොත් මේ ලෝකේ ආගම් තිබුණයි කියලා වැඩක් වෙන්නේ නැහැ. මේ ආගමික පරිසරය තුළ මිනිසාව ශික්ෂණයකට පත් කරන්න ඕනේ. ආගම් මුවාවෙන් තියෙන ඒවා මිනිස්සු සැරපරුස කරනවා නම් ඒක ආගමක් වෙන්නේ නැහැ. ආගමික පරිසරයක් තුළ මිනිසුන්ගේ ශික්ෂණයක් තියෙනවා. ඒ ශික්ෂණය තමයි මිනිසුන්ට ආභරණයක් බවට පත් වෙන්නේ. ධනයක් බවට පත් වෙන්නේ. හැබැයි ඒක ගොඩාක් දුරට ලෝකේම එන්න අඩු වුණා. අඩු වීමේ ප්‍රතිඵලය මොකද්ද? මිනිසුන්ට එක තැනක නවතින්න සිද්ධ වුණා. සතා සිව්පාවන්ට කිසි කරදරයක් උනේ නැහැ. ස්වභාවික වශයෙන් පවා ඒට දඬුවම් ලබා දුන්නා. මිනිසා මේ කියන ශික්ෂණයෙන් දුර වෙන්න මේ ස්වභාව ධර්ම විසින් ඉවසන සීමාවක් තියෙනවා. ඒ සීමාව ඉක්මවා ගියාට පස්සේ එයින් විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒක ලොකු කතාවක්. මේ ශික්ෂණයත් එක්ක තමයි අපිට රැකවරණය තියෙන්නේ. දැන් තුනුරුවන්ගේ රැකවරණය තියෙන්නේ මේ ශික්ෂණය මත. කිසිදු ශික්ෂණයක් නැති කෙනෙක් තුනුරුවන් සරණයි කියලා කියා හිටියයි කියලා ඒක ලැබෙන්නේ නැහැ. ඒ තුල අනුගත වෙන්න ඕනේ. ඒ අනුගත වීම නැත්තම් එයාට ඒන් ලැබෙන්නේ අයහපත. මෙලොව විතරක් නෙවෙයි පරලොවත් අයහපත. දැන් පංචශීල ප්‍රතිපදාව නිත්‍ය සීලය විදියට ගිහියන්ට අනුදැන වදාරලා තියෙනවා. මේ නිත්‍ය සීලය තුල කටයුතු කරනවා නම් ජීවිතවලට හරි ආරක්ෂාවක් තියෙනවා. හැබැයි ඒ ආරක්ෂාව දුරු වෙන්නේ මේ කියන ලැජ්ජාව බය කියන දෙක නැති වෙලා ගියාට පස්සේ. එතකොට ශික්ෂණයක් නැහැ නොහික්මුණු ජාතිය. සිංහල ජාතිය විතරක් නෙවෙයි මිනිස් ජාතිය. ඒ වුණාම ඒ ප්‍රතිඵලය විපාකය විඳින්න සිද්ධ වෙනවා ඒ අයට. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සුත ධනය. සුත කියලා කියන්නේ ඇසීම. සුතේ කියලා කියන්නේ අසනවා. අහනකොට අවබෝධය ඇති වෙනවා. දැන් ඔයත් බණ අහනවා. බණ අහනකොට මොකද්ද වෙන්නේ? මේ ධර්ම කාරණා මානසිකාරයේ යෙදෙමින් ඒවා ශ්‍රවණී කරනවා. ශ්‍රවණී කරලා විතරක් නෙවෙයි ඒවත් එක්ක තර්ක කරනවා. හිතින් තර්ක කරනවා. ඒ තර්ක කරලා ඒවා ගොනු කරගෙන සිත තුළ ජීවිතයට පුරුදු කරනවා. ඒ තුළ තමයි යහපත සිද්ධ වෙන්නේ. ඒක ධනයක් වෙන්න නම් හරියට පරිශීලනය කරන්න ඕන. අහන්න ඕන. පින්වත්නි අහන කෙනාට තමයි බහුශ්‍රුත භාවය ඇති වෙන්නේ. බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනා තමයි බහුශ්‍රුත කියලා හඳුන්වන්නේ. බහුශ්‍රුතයා කියලා කියන්නේ කවුද? බණ පොතේ හඳුන්වන එයා තමයි පඬිතයා.
පඬිතයාට තවත් නමක් කියනවා. එයා තමයි සත්පුරුෂයා. සත්පුරුෂයා හඳුන්වන කල්යාණ මිත්‍රයා කියලා. අහන්න පින්වත්නි බෞද්ධත්වභාවයේ වර්ධනය වෙනවා. ඒ ඇසීම තුළ ඒ ගොඩනගාගත්තා වූ ධනයක් බවට පත් වෙනවා. ඒ ධනය සාමාන්‍යයෙන් වියදම් කරන දේවල් වලට වියදම් කරන්නත් පුළුවන්. නේ? එතකොට මේක අපි අපේ ජීවිතයට පුරුදු කරගන්න විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කිරීම. ධර්ම ශ්‍රවණය කරන්න මේ සුත කියන ධනය ඇති වෙනවා. ඒ තුල අපේ මනස වෙනස් වෙනවා. මනස මේ ධර්මයට අනුගතව ගොඩනගා ගන්න පුළුවන්. ඒ සුත ධනය මෙලවදීම අපිට සම්පත්තියක් බවට පත් වෙනවා. දැන් බණ අහලා තියෙන අයට ජීවත් වෙනකොට ජීවිතේ හරි පහසුවෙන් ගත කරන්න පුළුවන්. වියදමත් අඩුයි. නේ? බණ අහලා තියෙන අයට බණ දන්න අයට ජීවත් වීම තුළ පහසු විහරණේ ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබෙන ප්‍රතිඵලයක් තමයි පහසු විහරණය. පහසු විහරණය සල්ලි කෝටි ගාණක් ඇති කරගත්තත් ලැබෙන එකක් නෙවෙයි. හැබැයි සුත ධනයත් එක්ක ඒ ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඡාග ධන. ඡාග කියලා ත්‍යාගවන්ත බව. පරිත්‍යාගය වෙන විදියකින් කියනවා නම් දාන නේ. දැන් මේ පරිත්‍යාගවන්ත භාවය තුලම හරි අසිරිමත් වූ දෙයක් සිද්ධ වෙනවා. ඒ මොකක්ද? අපි කියනවා නේද දෙන්න තමයි ලැබෙන්නේ කියලා. ඔව්. බුදුදහමේ පෙන්වනවා මේ පරිත්‍යාගවන්ත කෙනාට තමයි ලැබෙන්නේ. දැන් හිතන්න ඔබේ ගෙදරට යාචකයෙක් එනවා. යාචකයා ඇවිල්ලා කියන්නේ මොකද්ද? මොනවා හරි ඉල්ලනවා. නේද? කන්න හරි, මුදල් හරි මොනවා හරි ඉල්ලනවානේ. ඇයි ඉල්ලන්නේ? බොරු කරන අය ඉන්නවා. නැති අය තමයි ඉල්ලන්නේ. නැති අය ඉල්ලන්නේ ඒ අයට නැති නිසා. දැන් අපෙන් ඉල්ලන්නේ අපේ ළඟ තියෙනවා. තිබුණොත් දෙන්න පුළුවන්. නැත්තම් අපිට කියන්න වෙන්නේ අනේ අපිට දැන් නෑ කියලා තමයි. අපේ ළඟ තියෙනත් එයා ළඟ නැති වෙන්න හේතුව මොකක්ද? අපි ළඟ තියෙන්නේ අපි දීලා. එයා ළඟ නැත්තේ නොදීපු නිසා. පණිවිඩයක් කියනවා යාචකයා නිහඬව මොකද්ද? මං වගේ වෙනවද? නේ? මං වගේ වෙනවද කියලා අහනවා. එයා කටින් කියන්නේ ඒක තමයි කියන්නේ. සමහර වෙලාවට ඊළඟ භවයේ එයා ළඟට ගිහිල්ලා අපිට ඉල්ලන්න වෙන වෙලාවල් තියෙනවා. මොකද ඔය යාචකයෝ සමහරක් අය දන් දෙනවා. අර මාතර පැත්තේ හිටියා එක යාචකේ එයා හැමදාම වෙසක් පොයේ දවසට දන්සලක් දෙනවා. නේද? ඒ නිසා එහෙම ඒවත් කරන අය ඉන්නවා. එහෙම බුද්ධිමත් යාචකයෝ ඉන්නවා. හැබැයි අපි ළඟ නැත්තම් අපි මොකද කරන්නේ?
දීලා ඇති කර ගන්නවා. හිතෙනවද? හිතෙන්නේ නැහැ. තියෙනකොට දෙන්න හිතෙන්නේ නැහැ. නැති වෙනකොට කොහොමදවත් අපිට නැති වෙනකොට දෙන්න පුළුවන් නම් අපි තියෙන අය බවට පත් වෙනවා. තියෙන කොටක් දෙන්න පුළුවන් නම් තව තියෙන අය බවට පත් වෙනවා. මේ බුදුදහම හරිම ආශිර්වාද. ලෝකේ යම් යම් දේවල් අඩුවීමනේ සිද්ධ වෙන්නේ. මේක මොකක්ද? අඩු වෙන්න වැඩි වෙනවා. කියන්නේ අපි ළඟ තියෙන දේවල් දෙන්න තමයි අපිට ලැබෙන්නේ. හිංසා කුංචිවට හරි අපි ත්‍යාගය කියන ධනය දියුණු කරගන්න. ඒක ධනයක්. දීම ධනයක්. දෙන කෙනාට එතකොට තව ලැබෙනවා. හැබැයි ලබා ගැනීම පිණිසම දෙන්නත් එපා. එතන මොකක්ද තියෙන්නේ? ආසාව. නේද? දන් දෙනවා දිව්‍ය ලෝක සම්පatti, මනුස්ස ලෝක සම්පatti ලබා ගැනීම පිණිසම. එතන තියෙන්නේ ආසාව. හැබැයි අනිත් ආසාවල් වලට වඩා ඒක ටිකක් හොඳයි. හැබැයි ඒකත් අතහරගෙන තමයි දෙන්න ඕනේ. ඒක හරියට මේ අතින් දෙන දේ අනිත් අත දන්නේවත් නැති විදියට දෙන්න ඕනේ. දීලවල හොයන්න එපා. සමහරක් අය පන්සල් වලට එම් පූජා කරපු ඒවා හොයනවා. පාවිස්සක්ෙන් පූජා කරලා ඒ පාවිස්ස දැම්මේ නැතුනොත් එහෙම හොයනවා කොහෙද කියලා. බැරි වෙලාවත් තෙමෙන තැනකට එහෙම දාලා තිබ්බොත් හපුවාන් අපි දීපු එකට කිසිම වටිනාකමක් නැහැ. එහෙම හොයන්න යන්න එපා. දුන්නා පමණයි. එතනින් යන්න හොයන්න යන්න එපා. ඒක ධනයක් වෙන්න නම් අපි දීම එක සිතින්ම දෙන්න ඕනේ. දන් දෙනකොටත් එහෙමයි. දානීය පූජා කරලා අවසර බාස්කට් ටික අරන් යන්න එනකොට වට්ටිය ඔස්සලා බලන්න එපා. තවත් මේවා තියෙනවද කියලා. එහෙම තමයි හොයන්නේ ගොඩක් අය. ඇයි ආම්දුරු දාන වර්ධලා නැහැ? එහෙම කොහොමද දන්න බෑනේ. දුන්නා විතරයි. සමහරක් අය දානෙ ගේනකොට හදිස්සියෙ තව දානයක් ගෙනල්ලා ඉවරයි. නේද? එතකොට අර අවුරුදු ගානක් දීගෙන ආපු දානෙත් නවත්තන්න හිත් පහළ වෙනවද නැද්ද? පහළ වෙනවා. එහෙනම් සැලකිලිමත් වෙන්න ඕනේ. දුන්නා පමණයි. එතනින් එහාට යන්න ඕනේ. එහෙනම් මේ සියල්ලටම වඩා වටිනා ධනයක් තියෙනවා. ඒ තමයි ප්‍රඥා ධනය. ලෝකේ එන්නම අඩු වෙන ධනයක්. එන්නම අඩුවීමේ ප්‍රතිඵල වර්තමානයේ තත්විඳිනවා. මේ ප්‍රඥාව ඊටාම වටිනවා. දැන් එහෙම දානෙ ගේන වෙලාවට තව දානයක් ගෙනල්ලා තියෙනවා නම් ඒක විඳදරා ගන්න පුළුවන්කම තියෙන ප්‍රඥාව තියෙන කෙනාට විතරමයි. මේ බුදුදහමේ උගන්වන හැම කාරණාවක්ම ළඟා කරගන්න පුළුවන් ප්‍රඥාවන්තයාට විතරමයි. ඒ නිසාම තමයි කියන්නේ මේක ප්‍රඥාවන්තයන්ගේ ධර්මයක්. මෝඩ අඥාන අධමයන්ට නෙවෙයි ප්‍රඥාවන්තයන්ටමයි මේ ධර්මයේ තියෙන්නේ. ප්‍රඥාව අපි දියුණු කරගන්න ඕනේ. එතකොට තමයි ධර්මයේ මුණ ගැහෙන්නේ. අපි ටික ටික අපේ ප්‍රඥාව දියුණු කරගන්න ඕනේ. පින්වත්නි මේක ඊටාම වටිනවා ඉදිරි ලෝකයට මුහුණ දෙන්න. දැන් අපි අනිත්‍ය ගැන කතා කරනවා.
හැබැයි අනිත්‍යතාවය තුල අපිට ඉවසා දරා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රඥාව තියෙනවා නම් විතරයි. ඒ අනිත්‍යතාවය තුළ අපිට අර පෙර තිබූ තත්වයටම ඇතිකල නැතිකල දෙකේදීම එක සමානව ජීවත් වෙන්න පුළුවන්කම තියෙන ප්‍රඥාව තියෙන කෙනාට විතරයි. එහෙනම් ප්‍රඥාව ධනයක් කරගන්න ඕනේ. ලෝකයේ මොන දේවල් විඳින්න සිද්ධ වුණත් ලෝකයේ තුල මොන දේවල් විඳින්න සිද්ධ වුණත් අපිට ප්‍රඥාව තියෙනවා නම් ඒවා විඳ දරා ගන්න පුළුවන්. ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක මේ සියල්ල ලෝකයේ මේ සියල්ලම තියෙනවා. මේ දවස්වල ලාභ නැහැ. අලාභ තමයි. නේද? සමහරක් අය වාහනවල ෆිනෑන්ස් එක ගෙවා ගන්න බැරුව ඒ වාහනවලම පොල් විකුණනවා. නේ? අලාභ තමයි. හැබැයි එය දරා ගන්න බැරුවොත් මොකද වෙන්නේ? ගොඩාක් ණය වෙලා ඉන්න අය සීදි විහානි කරගන්න. එයි දරා ගන්න. ප්‍රඥාව නැහැ. ප්‍රඥාව තියෙන කෙනාට ලෝකේ ඕනෑම තත්වයක් හමුවේ ජීවත් වෙන්න පුළුවන්. ඕනෑම තත්වයක් හමු. එයා ප්‍රඥාවෙන් ඒ දිහා බලන්නේ. එයා ප්‍රඥාවෙන් ඒ දිහා බලලා තේරුම් අරගෙන එයට අනුගත වෙනවා. නිකන් හිතන්නකෝ. සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන කෙනෙකුට මේ වර්තමාන සමාජය තුළ කොච්චර අමාරුයිද ජීවත් වෙන්න. හරි අමාරුයි නේ. එය විඳදරා ගන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රඥාව තියෙන කෙනාට විතරයි. එහෙනම් මේ ලෝකේ යථා ස්වභාවය තේරුම් ගන්න ප්‍රඥාව තියෙන කෙනා. පින්වත්නි ලෝකේ එන්නම අපිට පහසුව ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා අනාගත භය කියන සූත්‍රවලදී අපිට මේ අවස්ථාවේ ලැබෙන පහසුවව ධර්මයේ දියුණු කරන්න අනාගතයේ ලැබෙන්නේ නැහැ. ඒ ගැන බයක් ඇති කරගන්න කියලා කියන්නේ. හරි ඉස්සෙල්ලා කියපු බය නෙමෙයි. අනාගතය ගැන බයක් ඇති කරගෙන වර්තමානයේ එය දියුණු කරන්න. මොකද අදට වඩා හොඳ හෙට උදා වෙයි කියලා හිතන්න බෑ අපිට. ගිය වර්ෂයේ තුල තාත්වාදී ප්‍රහාරයකට ලක් වෙලා ගේට්ටු වහගෙන හිටියා. දොරවල් වහගෙන ගේට්ටු වහගෙන ඒත් පින්කම් කළා. දැන් මේ தত্ত্বය හමුවේ අපිට ගේට්ටුත් වහගන්න වෙලා තියෙනවා කවුරු හරි අඳුරන්නේ නැති කෙනෙක් ආවොත් එහෙම කියලා. ඒත් එක්කම මූණකටත් වහගන්න වෙලා තියෙනවා. ඊළඟ අවස්ථාවේ මුළු ඇඟම වහගෙන ඉන්න වෙයිද දන්නේ නැහැ. ඒක තමයි හැටි. ඒ ප්‍රඥාවෙන් විදතරා ගත්ත කෙනාට ඕනෑම තත්ත්වයක් හමුවේ පවතින්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ ධන අපේ ජීවිතය තුළ ගොඩනගා ගන්න පුළුවන් නම් ඒක මෙලොව වශයෙන් සතුටින් ගත කරන්න යහපත්ව ගත කරන්න හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ සංසාර ගමනම යහපත් කර ගැනීම පිණිසයි පවතින්නේ. දෙලොව යහපත් කරගන්න හැකියාව ලැබෙන ධනය අපි පුළුවන් හැම වෙලාවෙම උපයා ගන්න අදිෂ්ඨානය කර ගන්නට ඕන. මේ අවස්ථාවෙත් ඔබ ඒ ධනය උපයා ගනිමින් ඉන්නේ. මේ தত্ত্বය හැමෝම තව ඒ ධනය ඔබ කරා ළඟා කරගන්න අදිෂ්ඨාන ඇති කරගන්න. ඔබට මේ ධනය උපයා ගැනීම තුළ
සුඛෝග භෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් ඒ අපි සාමාන්‍යයෙන් දකින්න ජීවිතයට වඩා වෙනස් වූ ජීවිතයක්. ඒ දුක්ඛම් කටළු නැති, බාධක නැති, වේදනා නැති තැනක්. ඒ තමයි සදාකාලික සැනසීම තියෙන උතුම් නිර්වාණ සුවය. ඔබ සියලු දෙනාටම උතුම් නිවන් සුව පිණිසම මේ දේශනාව උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.